Verbum TV. Spiritu Santo nam Triteka Devottamayanan Wahanseta Stotra Veva Adiumagni Tenut Nitipata Anantakali Veva ජේසු පිහිටයි දාබර ප්‍රේමවන්තයනි මේ හන්දෑවේ අපි උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්නට ඇවිදින්. උන්වහන්සේගේ ඒ මහා පුදුම ක්‍රියා නිසා උන්වහන්සේට නමස්කාර කරන්නට ඇවිදින්. දාබර ප්‍රේමවන්තයනි ජේසු ජීවමානව ඔබේ මගේ ජීවිතයට උන්වහන්සේගේ ආදරය හැම මොහොතකම පෙන්වනවා. උන්වහන්සේගේ ආදරයත් එක්ක හැම දවසකම උන්වහන්සේ අපිව ඉදිරියට රැගෙන යනවා. සතියක් පුරාවට ජේසු අපිව ඒ ආදරයෙන් රැගෙන ඇවිත්. අද දවසේ විශේෂයෙන් අපි ආගමන සමයේ පළවෙනි ඉරිදා දවස පසුතැවීම තුලින් ජේසුව හොයාගෙන යන අලුත් ජනවන්දනා වර්ෂයකට අපි මේ මොහොතේ පාතබල තියෙනවා. අද දවස මහ විශේෂයි. ඔබවයි මාවයි ජීවිත පෙරලලා ජීවිත වෙනස් කරලා ජීවිත කඩලා උන්වහන්සේට ඕන විදිහට නැවත ගොඩනගන්න දෙන්න ඉතාම හොඳ කාලයක්. ප්‍රේමවන්තයනි මේ මොහොතේ අපි සජීවීව ඔබත් එක්ක ඒ උන්වහන්සේගේ ආදරය, ඒ උන්වහන්සේගේ කරුණාව, උන්වහන්සේගේ දයාව, මහා ප්‍රේමය නමස්කාර කරන්නට යනවා. අපි හැම කෙනෙක්ම ජේසු දිහා අදහිල්ලෙන් බලාගෙන ඉන්න ජනතාවක්. ජේසු ඔබවයි මාවයි මේ ලෝකයේ අනිත් මිනිස්සුන්ට වඩා වෙනස් තලයකට අරගෙන ගිහිල්ලා ලෝකය වෙනුවෙන් සටන් කරන්න ඔබවයි මාවයි උන්වහන්සේ තෝරගෙන. ප්‍රේමවන්තයනි අද ඔබ නම් ඔබේ නිවසින් ඒ සටනට ඉදිරියට යන්න ඉන්නේ. උන්වහන්සේ කියනවා ඒ සදහැවතුන්ගේ සන්නාහන් ඔබ සන්නද්ධ වෙන්නට ඕනේ කියලා. අපි උන්වහන්සේගේ වචනය ඇතුලේ උන්වහන්සේ දෙන පොරොන්දුවක් බලන්නට යනවා. අපි බලමු පවුලතුමා එපිසවරුන්ගේ ලිපියේ 6 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තියේ මේ විදිහට කියනවා. අවසාන වශයෙන් සමිදානන් වහන්සේ තුලද උන්වහන්සේගේ ප්‍රබල ශක්තියෙන්ද බලවත් වන්න. යක්ෂයාගේ සියලු පාපවලට විරුද්ධව සිටින්නට ඔබට පිළිවන් වන පිණිස දෙවියන් වහන්සේගේ සන්නාහයෙන් සන්නද්ධ වන්න. එබැවින් ස්ථීරව ඉන්න. ඔබගේ ඉඟටිය සත්‍ය නැමැති පටියෙන් බැඳගන්න. දමිටුකම නැමැති ලයවැස්ම පැළඳ ගන්න. සාම සුභාස්න නැමැති වහන් පයලා සූදානම්ව සිටින්න. තවද ඇදහිල්ල නැමැති පලිහ ගන්න.
ඒ නපුරාගේ සියලු ගිනිමය ඊතල මැඩලන්න ඔබට හැකිවන්නේය. ගැලවීම නැමති හිස් වැස්මෙන්ද ශුද්ධාත්මයන්න් වහන්සේගෙන් වන දේව වචනය නැමති කඩුවද ගන්න. ප්‍රේමවන්තේනි, උන්වහන්සේ පුදුම ආරාධනාවක් ඔබටයි මටයි දෙනවා. උන්වහන්සේ කියනවා සෑම විටම මුළු සිතින් යාඥාවේද අයදීමේද යෙදී සිටින්න. ඔබට මට උන්වහන්සේ ආරාධනා කරනවා යාඥා කරන්න. අනිත් අය වෙනුවෙන් යාඥා කරන්න. මේ මුළු ලෝකය වෙනුවෙන්ම මදිහත් වෙන්න. දෙවියන් වහන්සේගේ බලය ස්වර්ගයෙන් මහ පොළවට අද්ද ගන්න. උන්වහන්සේ මේ හන්දෑවේ ඔබට මට ආරාධනා කරනවා. අපි ඇදහිල්ලේ දරුවෝ, අපි ඇදහිල්ලෙන් ජේසුට කියමු. අපි අදහනවා ඔබ වහන්සේ මගේ ස්වාමියාණන් කියලා. මම අදහනවා අද දවසේ ඔබ වහන්සේ මරණයෙන් නැගිටලා ඔබ වහන්සේගේ බලය අපි අතර ජීවමාන කරන්නට යනවායි කියලා. ඒ මහා ආලෝකය අපේ හදවත් වලට ඔබ වහන්සේ මේ රාත්‍රියේ ගෙනල්ලා දෙන නිසා අපි ඔබ වහන්සේව නමස්කාර කරනවා ස්වාමිනී. ස්තුති ජේසුනි. හලෙලුයා ස්වාමිනී. නමස්කාර වේවා. ස්තුති ජේසුනි. ප්‍රශංසා වේවා. හලෙලුයා හලෙලුයා. මහිමය වේවා. අපි කියමු මගේ මුළු හදවතින් මේ මොහොතේ අදහමි. මගේ මුළු හදවතින් මේ මොහොතේ අදහමි. ඔබ මරණින් නැගිටුණා කියා. මා මුවින් පවසමි මාගේ ජේසුනි. ඔබ මගේ ස්වාමින්ය කියා. අපි නැවත කියමු මේ වචන. මගේ මුළු හදවතින් මේ මොහොතේ අදහමි. ඔබ මරණින් නැගිටුණා කියා. මා මුවින් පවසමි මාගේ ජේසුනි. ඔබ මගේ ස්වාමින්ය කියා. අපි කියමු ජීවත් වේ. ජීවත් වේ. ජීවමාන වේ. ඔබ අප අතරේ. අපි කියමු ජීවත් වේ. ජීවත් වේ. ජීවමාන වේ. ඔබ අප අතරේ. ජීවත් වේ. ජීවමාන වේ. ඔබ අප අතරේ. ජීවත් වේ. ජීවමාන වේ. ඔබ අප අතරේ. මගේ මුළු හදවතින් මගේ මුළු හදවතින් මේ මොහොතේ අදහමි. ඔබ මරණින් නැගිටුණා කියා. කියන්න ජේසුට මම අදහනවා ඔබ වහන්සේ මරණයෙන් නැගිටුණා. පවසමි මාගේ ඔබ වහන්සේ මගේ ස්වාමියාණන්. ඔබ මගේ ස්වාමින්ය කියා. මගේ මුළු හදවතින් මේ මොහොතේ අදහමි. ඔබ මරණින් නැගිටුණා කියා. ඔව් ජේසුනි මාමුවින් ඔබයි මගේ ස්වාමියාණන්. මාගේ ජේසුනි. ඔබ මගේ ස්වාමින්ය කියා. අපි කියමු ජීවත් වේ. ජීවමාන වේ. ඔබ අප අතරේ. ජීවත් වේ. ජීවමාන වේ. ඔබ අප අතරේ. ස්තුති ජේසුනි. ප්‍රශංසා වේවා. හලෙලුයා හලෙලුයා. වහන්සේ අපි අතර ජීවත් වෙන නිසා, වහන්සේ අපි අතර ජීවමාන වන නිසා අපි වහන්සේට නමස්කාර කියනවා ස්වාමීනි. ස්තුති ස්වාමීනි. හලෙලුයා හලෙලුයා. දබර ප්‍රේමවන්තේනි, උන්වහන්සේ අපි අතර ජීවමානයි. දවසින් දවස මොහොතින් මොහොත උන්වහන්සේගේ ජීවමාන බව අපිට සාක්ෂියක් වෙන්නට යනවා.
ජේසු මගේ හදවතට ළඟින්ම කිට්ටු වෙන්න මහා බලගත් විදිහට දැනෙනකොට උන්වහන්සේ මොන තරම් ජීවමානද කියලා අපිට දැනෙන්න ගන්නවා ප්‍රේමවන්තයනි. ලෝකයේ සිද්ධි කොච්චර ආවත් ලෝකයේ සිදුවීම් කොච්චර සිද්ධ වුණත් අයහපත් දේ මගේ අවට සිද්ධ වුණත් ඍණාත්මක දේවල් මගේ ජීවිතේ මම දැක්කත් ඒ දේ ඇතුළේ මට දෙවියන් වහන්සේ ඉන්නවයි කියන ඒ සත්‍යතාවය අපිට අයිති කරගන්න පුළුවන් නම් උන්වහන්සේ ලෑස්ති ඔබවයි මාවයි ඒ අයහපතින් යහපතට ඔසව ගන්න. ඒ අඳුරෙන් ආලෝකයට ඔසව ගන්න. ප්‍රේමවන්තයනි, ජේසුගේ ගමනත් ඒ වගේ අයහපත පිරුණු පරිසරයකට උන්වහන්සේ ආවේ. නපුර රජකම් කරපු අසාධාරණය රජකම් කරපු පරිසරයකයි උන්වහන්සේ ඇවිද්දේ. හැබැයි උන්වහන්සේගේ ඒ මහා ප්‍රේමය නිසා ඒ සියල්ල වෙනස් වෙන්න පටන් ගත්තා. මුළු ලෝකයක් වෙනස් වුණා. අදටත් උන්වහන්සේ ඔබේ මගේ ගැලවුම් කරුවානන් වුණේ ඒ මහා ප්‍රේමය නිසයි. දැබර ප්‍රේමවන්තයනි, උන්වහන්සේ ලස්සනට කොරින්තිවරුන්ට ලියපු ලිපි මේ විදිහට ප්‍රේමය ගැන කියනවා. අපි බලමු මේ වචන. කොරින්තිවරුන්ගේ ලිපි 13 වන පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ ඉඳලා. මා මිනිසුන්ගේද දේව දූතයන්ගේද භාෂාවලින් කතා කරතත් ප්‍රේමය මට නැතිනම් මම ഘോഷා කරන ගාන්ඨාරයකට හෝ කටුක රාවය දෙන කයිතාලමකට හෝ සමාන වෙමි. දිවසිවකි දෙසීමේ වරම මට තිබුණත් සියලු අභිරහස් ගැන අවබෝධයද සකල ඥානයද මට ඇතත් කඳු සෙලවීමට තරම් බලවත් විශ්වාසයක් මට තිබුණත් ප්‍රේමය මට නැතිනම් මම හිස් තැනැත්තෙක් වෙමි. දන් දීම සඳහා මා සතු සියල්ල වෙන් කළත් මාගේ සිරුර ගිනි පූජාවක් සඳහා බිලි දුන්නත් ප්‍රේමය මට නැතිනම් මම හිස් තැනැත්තෙක් වෙමි. ප්‍රේමවන්තයනි, උන්වහන්සේ ඊළඟට ලස්සනට ප්‍රේමය මොකක්ද කියලා කියනවා. අපි ඉක්මනින් ඒ වචන ටික අහමු. ඔබේ මගේ හදවතට ඒ ප්‍රේමය ජීවත් කරවන්න කියලා අපි උන්වහන්සේගෙන් අද ඉල්ලන්න මේ වචන ටික අහමු. උන්වහන්සේ කියනවා ප්‍රේමය ඉවසිලිවන්තය, කරුණාවන්තය, ඊර්ෂ්‍යා වන්නේ නැත, පාරට්ටු කරගන්නේ නැත, උඩඟු වන්නේ නැත, අවිනීත නොවේ, ආත්මාර්ථකාමී නොවේ, හනික නොකිපේ, නපුර සිතේ ධාරණය කර නොගනී, අනුන්ගේ වරද ගැන ප්‍රීති නොවී හරි දේ ගැන ප්‍රීති වෙයි. ප්‍රේමය සියල්ල උසුලයි. ප්‍රේමෙහි විශ්වාසයට ඉමක් නැත, බලාපොරොත්තුවට නිමක් නැත, ඉවසීමට අගක් නැත. ප්‍රේමවන්තයනි, ඒ ප්‍රේමය අපි මේ මොහොතේ උන්වහන්සේගෙන් ඉල්ලන්නට යනවා. ජේසුට කියන්න යනවා ඒ ප්‍රේමය අද මගේ ඇතුළට දෙන්න. මනුස්ස ආදරය නෙවෙයි. එදා ඔබ වහන්සේ සියල්ල අතහැරලා, ඔබ වහන්සේගේ ජීවිතයත් අතහැරලා එදා ඔබ වහන්සේ කරපු ඒ ප්‍රේමය කරන්න මගේ හදවතට ඒ බලය දෙන්න. අපි කියමු වහන්සේට මාගී ගයමි ඔබේ ප්‍රේමෙන් පිරිපුන් වනතුරා. ප්‍රේමවන්තයනි, උන්වහන්සේගේ ආදරය අපිට ලැබෙන්නේ ඔබ මම ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ බෞතිස්මයට අහු වුණොත් විතරයි. ඒ ජේසුගේ ආදරය අපි මේ මොහොතේ ආත්මයන් වහන්සේ තුළින් අපි අතරට ඉල්ලමු. අපි කියමු මාගේ ගයමි. මාගේ ගයමි ඔබ ප්‍රේමෙන් පිරිපුන් වනතුරා. දේව අභිමුඛයේදී
කිමි දෙන්නේ ඔබගේ ගගුලේ කෙතරම් මගනා මොහොතක්දෝ පිළිගනු දෙවිදුනි අපි නැවත කියමු මාගේ ගයමි ඔබගේ ජේසුනි වහන්සේගේ ආදරෙන් පිරෙනකම් ඔබ ප්‍රේමෙන් පිරිපුන් වන තුරා දේව අභිමුඛයේදී නමදීමු කිරුල ආරා ශුද්ධ වෙන්නහවි කිමි දෙන්නේ ඔබගේ ගගුලේ අපි හැමෝම කියමු කෙතරම් අගනා කෙතරම් මගනා මොහොතක්දෝ පිළිගනු දෙවිදුනි පිළිගනු දෙවිදුනි ඔබමයි කියන්න ජේසුට මාගේ හද දිනුවේ ඔබ දැතේවා රඳවා සනසාලා දරුවෙකු ලෙසින් ඔබගෙන් සදා සමකල්හි සමිදේ ඕ ප්‍රේමවන්තයනි අපිට කවදාවත් ජේසුගෙන් වෙන් වෙන්න බෑ අපි කොච්චර උන්වහන්සේව අතහැරලා යන්න හැදුවත් ජේසු නෑ වගේ හිතිලා ජීවිත ප්‍රශ්න එනකොට උන්වහන්සේව දාලා ගියත් උන්වහන්සේ අපිව පසු පස හඹාගෙන එනවා. ඒකයි උන්වහන්සේගේ විදිහ. ඒකයි උන්වහන්සේ ඔබට මට ආදරය කරන ක්‍රමය ප්‍රේමවන්තයනි. උන්වහන්සේගේ ආදරයෙන් තව තවත් ඔබේ මගේ ජීවිත නහවන්න කියලා අපි උන්වහන්සේගෙන් ඉල්ලමු. අපි විශේෂයෙන් මැදිහත් වෙමු. අපි විතරක් නෙමෙයි අපේ පවුල්වල අය, අපේ සහෝදර සහෝදරියෝ, අපි දන්න අය, අපි අඳුරන්නේ නැති අය, සමහර වෙලාවට අපිට ආදරය කරන අය, අපිට වෛර කරන අය, මේ හැම කෙනෙකුටම ජේසුගේම ආදරය දෙන්න කියලා අපි උන්වහන්සේගෙන් ඉල්ලමු. විශේෂයෙන් කියමු හැම හදවතකටම උන්වහන්සේගේ ආදරයෙන් පෙරෙන්නට, ඒ ආදරයේ පරිපූර්ණත්වයෙන් ජීවත් වෙන්නට අවශ්‍ය බලය අපේ මේ යාඥාව මැද හැම හදවතකටම දෙන්නයි කියලා අපි උන්වහන්සේගෙන් ඇදහිල්ලෙන් නැවත ගායනා කරමු. මාගේ ගයමි ඔබ ප්‍රේමෙන් පිරිපුන් වන තුරා ඔබගේ ජේසුනේ දේව අභිමුඛයේදී නමදීමු කිරුල ආරා ශුද්ධ කිමි දෙන්නේ ඔබගේ කගුලේ කෙතරම් මගනා මොහොතක්දෝ පිළිගනු දෙවිදුනි අපි කියමු ඔබමයි ඔබේ දෑදී ඔබ දැතේවා රඳවා සනසාලා දරුවෙකු ලෙසින් ප්‍රේමේ
මුල් දිනේ අපේ වහන්සේට කිමු නැහැ වෙන්වන්නේ. නැවෙන් වන්නේ ඔබගෙන් සදා සැමකල්හි සමිදේ සැමකල්හි සමිදේ සැමකල්හි සමිදේ ප්‍රියතර සහෝදර සහෝදරියනි ස්වාමීන් වහන්සේගේ වචනයට අපි දැන් අපගේ සවන් යොමු කරමු. සුදු ලූක්තුමාගේ සුවිශේෂයෙන් පළවෙනි පරිච්ඡේදයේ 35 වෙනි වගන්තියේ සිට 38 වෙනි වගන්තිය දක්වා. එවිට මරියතුමී දේවදූතයාට කතා කොට මට පුරුෂයෙකු නැති බැවින් මෙවන්නක් කෙසේ විය හැකිද යසුවාය. දේවදූතයාට උත්තර දෙමින් සුදාත්මයන්න් වහන්සේ ඔබ කෙරෙහි පහළ වනසේක පරමෝත්තමයන්ගේ ආනුභාවයද ඔබ වසා ගන්නේය. එහින උපදින පරිසුද්ධ දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයායයි කියනු ලබන්නසේක. බලන්න ඔබේ ඥාතිවරිය වන එලිසබෙතගේ මහලු වයසේදී පුතෙකු පිළිසිඳ ගත් අය වඳයයි කිය ඇයට දැන් 6 වෙනි මාසයේය. මක් නිසාද දෙවියන් වහන්සේට නොකළ හැකි කිසිවක් නැතයි කීවේය. මරියතුමී කතා කරමින් බලන්න මම සම්විධානන් වහන්සේගේ දාසිය වෙමි ඔබ පැවසුල් ලෙසම මට ඉටු වේවායි කීවාය. එවිට දේවදූතයා ඇය කෙරෙන් වෙන්ව ගියේය. ප්‍රියතර සහෝදර සහෝදරියනි දරු දැරියනි ඔබ මේ දේව වචනය හොඳට අහලා තියෙනවා. අද දෙවියන් වහන්සේගේ බලය ගැන අපි ගැඹුරින් මෙනෙහි කරන්නට යනවා. දැන් ඔබ දන්නවා මේ ලෝකයේ තියෙන විවිධ බලයන් ගැන. විවිධ පුද්ගලයන්ට දීලා තියෙන බලය ගැන අපිට අවබෝධයක් තියෙනවා. සමහර අයට දේශනා කරන්න බලය තියෙනවා. සමහර අයට සුව කරන්න බලය තියෙනවා. සමහර අයට තවත් බොහෝ ජීවිත වෙනස් කරන්න බලය තියෙනවා. මේ විදිහට ගත්තොත් විවිධ බලයන් ස්වාමීන් වහන්සේ දීලා තියෙනවා. ඒ වගේම මේ ලෝකෙම ගත්තමත් මේ ලෝකයේ පුරාවට ඔබ දකිනවා තියෙන හැම දෙයකම ගැබ් වෙලා තියෙන බලයක්. මේ හැම දෙයක්ම ඔබ පොඩි පොඩි කැලි වලට කැඩුවොත් අවසානයේදී ඒ තියෙන කුඩාම අංශුවේ ගැබ් වෙලා තියෙන බලයක්. දැන් මේ විදිහට ගනිද්දී මේ බලය නිකන් එන්න බෑ. මේ සියල්ලට බලය දුන්නු බලවන්ත දෙවිදානන් බලවන්තයානන් කෙනෙක් ඉන්නට ඕන. මේ ලෝකේ කවුරු කොහොම කිව්වත් අපි හැමෝටම පැහැදිලි අපි දන්නවා විභව ශක්තිය ගැනනේ. බලයක් නිකන් එන්න බෑ. ඒ බලය දෙන්නට ඕන. මේ බලය දෙන තැනන් වහන්සේ කෙනෙක් මේ ලෝකයේ තුල ඉන්නවා කියන එක හැමෝටම පැහැදිලි. දැන් මේ බලය ගැන කතා කරද්දී සමහර අයට කොයිතරම් දෙවියන් වහන්සේ බලය දුන්නත් මහා බලවන්ත දේවල් විවිධ පුද්ගලයන්ගේ ජීවිත තුල සිද්ධ කළත් අවබෝධයක් නැහැ. පැහැදීමක් නැහැ. ඒ වගේම තමයි මෙවන් යුගයක මේ වගේ කාල වකවානුවක දෙවියන් වහන්සේගේ බලය ගැන මතක් කරලා දෙන්න එකත් වැදගත්. දෙවියන් වහන්සේට කරන්න පුළුවන් දේ සහ දෙවියන් වහන්සේ අපේ ජීවිත තුල කරන දේ අවබෝධ කරගන්න එකත් වැදගත්. ඉතින් ඒ නිසා අද අපි පොඩ්ඩක් උන්වහන්සේගේ බලය ගැන ගැඹුරින් කල්පනා කරලා බලමු. ප්‍රියතර සහෝදර සහෝදරියනි දරු දැරියනි දැන් මේ බලය නැති අය තුල තියෙන අඩුපාඩුව මොකක්ද? ගොඩක් දෙනෙක් අද
සමහර අය යාචකයෝ වගේ ජීවත් වෙනවා. යාචකයෝ හිඟන්නෝ වෙලා තියන්නේ ඇයි? ඒ අය දෙවියන් වහන්සේගේ බලය ගැන අදහන්නේ නැති නිසා. අදහන්නේ නැති අය, those who don't believe, they are beggars. ඔබ අදහන්නේ නැත්තම් මෙතන ඔබ සමහරවිට යාචක තත්වයටපත් වෙනවා. ඒක ගැඹුරින් අවබෝධ කරගන්නට ඕන. ගොඩාක් අය සිංගමනේ යන්නේ නැත්තම් යාචකයන් බවට පත් වෙලා තියෙන්නේ ඒ අය තුල ඇදහිල්ලක්, විශ්වාසයක් නැති නිසා. ඒ නිසා ඔබත් කොයි වගේ තැනකද ඉන්නේ කියන එක පොඩ්ඩක් අවබෝධ කරගන්න එක වැදගත්. Beggars don't believe. Beggars only beg. They beg because they do not believe. They do not believe. When you believe, you stop begging. When you believe, you stop begging. ඒ නිසා උන්වහන්සේ අදහගෙන ඒ බලයට නතු වීම බොහොමත්ම වැදගත්. අද ගොඩක් අය අවබෝධයක් නැතුවයි ජීවත් වෙන්නේ. ඒ නිසා අද එක සිද්ධියක් අරගෙන අපි දැන් මේ උන්වහන්සේගේ බලය ගැන අවබෝධ කරගන්නට යන්නේ. දැන් දේව වචනේ අපි කියුවා බොහොම ලස්සන සිද්ධියක් දිව්මෑණියන් ගැන. ඔබ ඕනතරම් දන්නවා, අහලා තියෙනවා මේ සිද්ධිය ගැන. දේවමෑණියන්ට දේවදූතය ඇවිල්ලා කියන්නේ මොකක්ද? සාමාන්‍ය ලෝකයේ සිද්ධ වෙන්න බැරි දෙයක් ගැන. සාමාන්‍ය ලෝකයේ සිද්ධ වෙන්න බැරි දෙයක් නේ කියන්නේ. ඔබට දරුවෙක් ලැබෙන්න යනවා. ඒ වගේම දේවමෑණියෝ දරුවෙක් ඉල්ලුවෙත් නැහැ. හැබැයි දේවමෑණියන්ට කියන ඔබට දරුවෙක් ලැබෙන්න යනවා. හැබැයි මේ වෙලාවේදී අපි දන්නවා දේවමෑණියන් විවාහයට සූදානම් වෙමින් තිබුණේ නේද? අපි දන්නවා. නමුත් දරුවෙක් ලැබෙන්න යනවා කියන එක සාමාන්‍ය ලෝකයේ විදියට ඒක වෙන්න බැරි දෙයක්. විවාහ වෙලා නැහැ, ස්වාමි පුරුෂයෙක් නැහැ. Mother Mary was thinking. She was thinking scientifically. She was thinking medically. She was thinking logically. She was thinking clinically, logically, biologically. And there is no answer. How can it be? කොහොමද මෙහෙම දෙයක් වෙන්නේ? සාමාන්‍ය මනුස්ස මට්ටමින් අපි අවබෝධ කරගන්න විදියට වෙන්නට බැරි දෙයක්. දේවදූතයා කියනවා මෙහෙම වෙනවා කියලා. අද දේව වචනේ කියපු දේව වචනේ බොහොම පැහැදිලිව මේකට පිළිතුරු දෙනවා. කොහොමද පිළිතුරු වෙන්නේ? දෙවියන් වහන්සේගේ බලය ඔබව වසා ගන්නවා. ආත්මයන් වහන්සේට පුළුවන් ඒ සියල්ව ඉක්මවා යන්නට, අභිබවා යන්නට, වෙනස් කරන්නට. දෙවියන් වහන්සේගේ බලයට පුළුවන් මනුෂ්‍ය මට්ටමින් අපි සිද්ධ වෙන්න බැහැ කියලා හිතන දේවල් සිද්ධ කරන්නට. ඒකට හොඳම උදාහරණය තමයි මේ අපි දැන් ඇහුම්කම් දුන්නේ. When man says cannot be done, the power of God acts into it and changes it. By the power of God, it will be possible. දෙවියන් වහන්සේගේ බලයෙන් අපි මනුස්ස මට්ටමින් බැහැ කියලා සිතන දේවල් සිද්ධ කරන්නට පුළුවන්. දෙමෑණියන්ගේ මනසින් ස්ට්‍රගලින් නේද? අපි හිතනවා, කල්පනා කරනවා කොහොමද මෙහෙම දෙයක් වෙන්නේ? නමුත් ආත්මයන් වහන්සේ වැඩම කරාම ඒ සියල්ල සිද්ධ වෙනවා. මෙන්න දෙවියන් වහන්සේගේ බලයේ හැටි. මෙන්න දෙවියන් වහන්සේගේ බලයේ හැටි. ඔබ මේ මොහොත වෙද්දී බොහෝ දේවල් එක්ක කල්පනා කර කර ඇති මේක කොහොමද වෙන්නේ? මේ දේවල් කොහොමද විසඳෙන්නේ? අපිට කොහොමද සුවයක් ලැබෙන්නේ? මේ සම්බන්ධයෙන් කිසිම කෙනෙක් නෑ අපිට සුවයක් දෙන්නට, අපේ ප්‍රශ්නය විසඳන්නට, අපේ ගෙදර තියෙන තත්ත්වයට විසඳුමක් කාටවත් පෙන්නේවත් නෑ. නෑ, දෙවියන් වහන්සේ තුල ඔබ යැපෙනවා නම් උන්වහන්සේට ඒක විසඳන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඔබේ මනසින් ඔබ දැන් මේ මොහොතේ යම් ප්‍රශ්නයක ඉන්නවා නම් ඔබ දෙවියන් වහන්සේට නතු වෙනකොට හදවතින් අදහගෙන මනසින් එකඟ වෙන තැන ඔබට පුළුවන් ඒ බලය අත්දකින්නට. හදවතින් අදහ ගන්නට ඕන, මනසින් එකක වෙන්නට ඕන. එතන උන්වහන්සේගේ බලය ප්‍රකාශ වෙනවා. දෙවියන් යස් කිව්වා.
නේද? දැන් දෙවියන්ව දරුවෙක් ඉල්ලුවද? දෙවියන්ව දරුවෙක් ඉල්ලුවේ නෑ. She was asking for a blessing but she didn't ask for a child. නමුත් අපි දකිනවා දෙවියන් වහන්සේගේ බලය ක්‍රියා කරන හැටි. මේකත් අපි හොඳට තේරුම් ගන්න ඕනේ යථාර්ථයක්. මේක අපි හැමෝම හොඳට තේරුම් ගන්නට ඕනේ යථාර්ථයක්. මොකක්ද? Sometimes when you ask God's blessings, He might give you a responsibility. He might give you a responsibility. Most of the blessings are hidden inside responsibilities. ඔබ සමහර වෙලාවට යාඥා කරන්නේ ආශිර්වාදයකට, නමුත් ස්වාමීන් වහන්සේ ඔබට වගකීමක් දෙනවා. ඒ වගකීම තුල ඔබට මහා ආශිර්වාද රාශියක් උන්වහන්සේ දෙන්නට යනවා. ඒ නිසා වැදගත් වෙන්නේ ඔබගේ එකඟතාවය. දෙව්මෑණියන් ඒ වෙලාවේදී අපි දන්නවා මරියා හැටියට නේද, මරියතුමිය විවාහ වෙන්න යම් සැලසුම් තියෙන්නට ඇති. ඒ සියලු සැලසුම් අභිබවා දෙවදූතයා ඇවිල්ලා කියනවා ඔබට දරුවෙක් ලැබෙන්න යනවා. දෙව්මෑණිය මොනවද කළේ? දෙව්මෑණියන් එකඟතාවය පළ කළා. එකඟතාවය තමන්ගේ සැලැස්ම වෙනස් කළා. තමන්ගේ කැලෙන්ඩර් එක වෙනස් කළා. දින දර්ශකය වෙනස් කළා. තමන්ගේ සියලුම සැලසුම් දෙවියන් වහන්සේට බාර කළා. මෙන්න එකඟතාවය. ඒ නිසා උන්වහන්සේගේ බලය අත්දකින්න ඕන තැන ඔබ එලෙස උන්වහන්සේට ඔබේ සැලැස්ම බාර දෙන්නට ඕනේ. ඔබේ අනාගතය බාර දෙන්නට ඕනේ. ඔබේ තර්කය බාර දෙන්නට ඕන. එහෙම කරද්දී උන්වහන්සේ නොහිතන වරප්‍රසාද ඔබට ලබා දෙනවා. මේ දවස්වලදී ඔබට සමහරවිට ඔබේ gedara තත්ත්වය තුල මිනිස්යා වෙනස් කරන්නට බැරුව ඇති. දුවව වෙනස් කරන්නට බැරුව ඇති. අම්මව වෙනස් කරන්න බැරුව ඇති. හැබැයි දෙවියන් වහන්සේට එකඟ වෙන තැන හැම දෙයක්ම වෙනස් වෙනවා. දෙවියන් වහන්සේට එකඟ වෙන තැන හැම දෙයක්ම වෙනස් වෙනවා. හදවතින් අදහගෙන මනසින් එකඟ වෙන්නට ඕන. මනසින් එකඟ වෙන්නට ඕන. ඉතින් අද ලෝකයේ තියෙන ප්‍රශ්න ගොඩකටම අපිට ගොඩක් දෙනෙක්ට මේ විසඳුම් හොයනවා. මේ රටේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් හොයනවා. ගෙවල් වල ප්‍රශ්න වලට විසඳුම් හොයනවා. මිනිස්යන් හැටියට අපි හැමෝම විවිධ තැන්වල නතර වෙලා අසරණ වෙලා ප්‍රශ්න වලට විසඳුම් හොයනවා. විසඳුම තියෙන්නේ හදවතින් අදහගෙන මනසින් එකඟ වෙන්න දෙවියන් වහන්සේට. උන්වහන්සේ හරි දේ කරන හැබැයි ප්‍රශ්නයක් සමහර වෙලාවට සමහර අය ප්‍රශ්න කරන. දැන් උදාහරණයකට අද දේව වචනේ බොහොම ලස්සනට කියුණා. දෙවියන්ට කියනවා දෙවදූතයා ඔබේ ඥාති සොහොයුරිය වෙන එලිසබෙත්ගේ මහලු වයසේදී දරුවෙක් පිළිසිඳ ගන්නවා කියලා. දැන් මේ දරුවව පිළිසිඳ ගන්නේ කොයි කාලෙද? මහලු වයසේදී. මහලු වයසේදී. දැන් කාට හරි හිතෙන්නට පුළුවන් ඒ අය එදා ඉඳන් මේ ආඥා කරන්න ඇතිනේ. ඇයි මහලු වයසේදී කියලා? මහලු වයසේදී ඇයි දරුවෙක් පිළිසිඳ ගන්න දෙවියන් වහන්සේ ඇයි ඒ තරුණ කාලෙදී දෙන්න තිබුණානේ? දැන් ඔබටත් එහෙම හිතන ඇති අපි ඉල්ලන වෙලාවට ලැබෙන්නේ නැහැ. මම මෙච්චර දන ගහගෙන ඉල්ලනවා මට ලැබෙන්නේ නැහැ. ඇයි මට පස්සේ උන්වහන්සේ ආශිර්වාද දෙන්න කාටට කියන්න පුළුවන්ද? මට දැන් මේ කාලේ වැඩක් තියෙනවද? එහෙම අහන්න පුළුවන්. ප්‍රියදර සහෝදර සහෝදරියනි, දෙවියන් වහන්සේගේ ප්‍රමාදයක් හෝ ප්‍රශ්නයක් හෝ නෙමෙයි තියෙන්නේ. ඒක අපි අවබෝධ කරගන්නට ඕන. උන්වහන්සේ අපිට වරම් දෙන්නේ අපිට හොඳම වෙලාවේදී. ඔබ ඉල්ලන දේවල් සමහර වෙලාවට ඔබට දැනෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේ හොඳම වෙලාවේදී ඔබට දෙනවා. ඒක ඒ වගේම ඔබ තේරුම් ගත යුතු බොහොම වැදගත් කාරණාවක් තියෙනවා. ඔබේ වයසට අනුව නෙමෙයි උන්වහන්සේ ආශිර්වාද දෙන්නේ. සමහර අය හිතනවා මම වයසට ගියානේ ඔබේ වයසට අනුව. සමහර වෙලාවට හිතනවා වරම් ලැබෙනවා කියලා. දෙවියන් වහන්සේ ඔබේ වයසට අනුව නෙමෙයි ඔබට ආශිර්වාද කරන්නේ. God does not bless you determined by your age. He does not respect your age. He respects your mileage. Oba, how far you have gone. Oba, උන්වහන්සේ තුල ඔබ කොච්චර ගමනක් ගිහිල්ලා තියෙනවද කියන එක මත තමයි ඔබට ආශිර්වාද ලැබෙන්නේ. ඒ නිසා අපි තීරුම් ගන්නට ඕන උන්වහන්සේ අපිව ආශිර්වාද කරන්නේ උන්වහන්සේ තුල අපි ගමන් කරන තරමට. He does not respect your age.
He respects your mileage and stage. ඔබ කොයි තරම් දුරක් උන්වහන්සේ තුල ගමන් කළ තියෙනවද? උන්වහන්සේ තුල වර්ධනය වෙනවද කියන එක තුල. ඒ නිසා ප්‍රියතර සහෝදර සහෝදරියනි, දරු දැරියනි, උන්වහන්සේගේ බලයට අපි අවදි වෙමු. උන්වහන්සේගේ බලයට අපි අවදි වීම අවශ්‍යයි. උන්වහන්සේගේ බලයට ඔබ අවදි වෙනවා නම් උන්වහන්සේට හදවතින් ඇදහිල්ලෙන් ඔබ එකඟ වෙනවා නම් උන්වහන්සේ මහා ප්‍රාතිහාර්ය ඔබ තුල කරන්නට යනවා. මහා ප්‍රාතිහාර්ය ඔබ තුල කරන්නට යනවා. දැන් අද මේ මොහොත වෙද්දී ඔබ ඉන්න තත්ත්වය ඔබ තේරුම් ගන්න. අපේ ජීවිතවල විවිධාකාර අපි නොහිතපු දේවල් අපිට සිද්ධ වෙලා ඇති. හැබැයි දෙවියන් වහන්සේ බලා සිටිනවා ඔබ තුලින් මහා බලගත් දෙයක් කරන්නට. මහා බලගත් දෙයක් කරන්නට. දැන් මේ ලෝකේ අපි දන්නවා නම් ඔය හැම දෙයක් තුලම මහා බලයක් ගැබ් වෙලා තියෙනවා නම් ඔබ වගේ මම වගේ මිනිස්යන් තුල කොයිතරම් බලයක් තියෙනවද? කොයිතරම් බලයක් තියෙනවද? හැබැයි අපි ඒ බලය ගැන අවබෝධ වෙන්නේ. අපි සාමාන්‍යයෙන් කියනවා මේ මිනිස්සෙක්ගේ ජීවිතයේ තියෙන මේ බලයෙන් 108ත් 15ත් අතර ප්‍රමාණයක් තමයි මිනිස්සු පාවිච්චි කරන්නේ. අනිත් ඔක්කොම ඔහේ තියාගෙන බලන් ඉඳලා මැරිලා යනවා කිය. ඉතින් ඒ නිසා අවදි වෙන්න. ඔබ මහා බලගත් පුද්ගලෙක්. ඔබට ලොකු බලයක් දීලා තියෙනවා. ඔබ දුකින් ඉන්න ඕනේ පුද්ගලෙක් නෙමෙයි. ඔබ සිඟා කන්නට ඕනේ පුද්ගලෙක් නෙමෙයි. ඔබ මහා බලගත් ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය මහා බලගත් විදිහට ඔබට ලැබෙන ඔබ පුද්ගලෙක්. ඒ නිසා ප්‍රියදර සහෝදර සහෝදරිනි දරු දැරියනි, ඊට අවදි වෙන්න. කල්පනා කරලා බලන්න කොයිතරම්නම් ආශිර්වාද ඔබට ලැබිලා තියෙනවද? උන්වහන්සේ මහා බලගත් ලෙස ක්‍රියා කළ දේ අපි අවදි වෙලා නැහැ. අද දවසේ බලයට අපි අවදි වෙමු. අපේ දෙවියන් වහන්සේ අපෙන් දුරස් වෙලා නෙමෙයි ඉන්නේ. අපිත් එක්කයි ඉන්නේ. අපිට නිරන්තරයෙන්ම උන්වහන්සේගේ ආශිර්වාදය ලැබෙනවා. උන්වහන්සේව ලැබෙනවා. අපේ දිවස සදාකාරයෙන් උන්වහන්සේගේ ශරීරයේ රුධිරය ලබනවා. ඉතින් අපි කොයිතරම් බලගතුද? එහෙමනම් මේ වගේ දවසක උන්වහන්සේගේ බලයෙන් අපි පිරෙනවා වගේම උන්වහන්සේගේ බලයෙන් ප්‍රාතිහාර්ය කරන ජීවිත වෙනස් කරන ලෝකයේ ලස්සන කරන පුද්ගලෙක් වෙන්න උත්සාහ කරමු. ඔබේ හිනාවට ලොකු බලයක් තියෙනවා. ඔබේ වචනවලට ලොකු බලයක් තියෙනවා. ඔබේ ශරීරය තුල ලොකු බලයක් තියෙනවා. ඔබේ ආත්මය තුල ලොකු බලයක් තියෙනවා. ඔබේ මනස තුල ලොකු බලයක් තියෙනවා. ඒ දේවල් අවබෝධ කරගෙන අපි සන්තෝෂෙන් ස්වාමින් වහන්සේ තුල ජීවත් වන්නට උත්සාහ කරමු. අනිත් අයගේ ජීවිත බලගතු කරන්නට උත්සාහ කරමු. ස්වාමින් වහන්සේ අද අපිට පවසන්නේ එකයි. මොකද ඔබ මේ ලෝකයේ තර්කවලට අනුව හිතුවොත් ඒ තර්කවල නතර වෙලා සිටී. හැබැයි දෙවියන් වහන්සේගේ බලයට ඔබේ හදවත යොමු කරලා මනස එකඟ වන තැන ඒ සියලු ලෝකයේ තර්කයන් අභිපවා යාමේ හැකියාව ඔබට ලැබෙනවා. God's power can overrides medicine, overrides logic, overrides biology. එනිසා ඔබ මේ ලෝකයේ තර්කවලට එහා ගිය ස්වාමින් වහන්සේගේ ආත්මයන්න් වහන්සේට නතු වෙන්න. එහෙම නතු වෙනවා කියලා තීරණයක් ගන්න. ඒ තීරණය තුල ජීවත් වන්නට ශක්තිය යදින්න පතන්න. ඒ අවබෝධයත් එක්ක තීරණයත් එක්ක දැන් අපි මේ ගායනයත් එක්ක සමවැදෙමු. මා ආරාධනා කරන ඔබ සිළුම දෙනාට ඔබ ඉන්න තැන ඉඳන් අවදි වෙන්න ඔබේ ස්වභාවයට, ඔබේ තත්වයට, ඔබේ තත්වයට ඔබ අවදි විය යුතුයි. මේ මොහොතේ ඔබ ඉන්න තත්වය ස්වාමීන් වහන්සේට බාර කරන්න. උන්වහන්සේ මහා බලගත් ලෙස ඔබ තුල ඔබ සමග සිටින බව අවබෝධ කරගන්න. උන්වහන්සේගේ ස්පර්ශයට අද දවසේ ඔබ යොමු වෙන්න, බාර කරන්න. මේ මොහොත බලගතුයි.
මුළු ලෝකයේම ස්වාමීන් වහන්සේගේ නාමයෙන් එක්රැස් වෙන මොහොතක්. එනිසා උන්වහන්සේගේ නාමයෙන් අපි මනසින් අපේ හදවතින් එක්රැස් වෙන තැන, එකමුතු වෙන තැන උන්වහන්සේ මහා බලගතු ලෙස උන්වහන්සේගේ බලය ප්‍රකාශ කරනවා. එනිසා උන්වහන්සේ ඔබව ස්පර්ශ කරන බව, ඔබේ ප්‍රශ්නයන්ගෙන් ඔබව ගලවන බව, උන්වහන්සේ ඔබ තුල මේ ලෝකයේ තියෙන ඒ තත්වයන් එක්ක ඔබ හිර වෙලා තියෙන සියලුම බාධාවන්ගෙන් ඔබව මුදවන බව විශ්වාස කරමින් උන්වහන්සේට ඔබේ අයිතිය දෙමින් මේ ගීය හා මේ වදන් හා සම්බන්ධ වෙන්න සමවැදෙන්න. කඳුළු නතර වෙලා දැස් අඳුරු වෙලා ලොවම නිසාල වෙලා සිටියේ සුසුම් හෙලා ජේසු ළඟට වෙලා මගේ ඔළුවේ අත තියලා කීව වලන් නිසා මගේ ලොවම අලුත් වෙලා ජේසු මගේ සිතට සතුට දේ ජේසු මගේ කතට සුවය දේ ජේසු මගේ සිතට සහරි දේ ජේසු ඔබේ බලය මට දැනේ පයින් තැති ගැහිලා සැකය සිත වඩසා නිතර මුළු ගැහිලා සිටියේ සුසුම් හෙලා ජේසු ළඟට වෙලා මගේ ඔළුවේ අත තියලා පැවසෙනෙහි නිසා මගේ ලොවම අලුත් වෙලා ජේසු මගේ සිතට සතුට දේ ජේසු මගේ කතට සුවය දේ ජේසු මගේ සිතට සහාය දේ ජේසු ඔබේ බලය මට දැනේ මිතුරෝ ඇත් වෙලා සතුරෝ වට කරලා පවින් සිත වෙලිලා සිටියේ සුසුම් හෙලා ජේසු ළඟට වෙලා මගේ ඔළුවේ අත තියලා පැවසෙනෙහි නිසා මගේ දිවි අලුත් වෙලා ජේසු මගේ සිතට සතුට දේ ජේසු මගේ කතට සුවය දේ
බලය මට දැනේ ජේසු ඔබේ බලය මට දැනේ ජේසු ඔබේ බලය මට දැනේ ජේසු ඔබේ බලය මට දැනේ ස්වාමින් වහන්සේට නමස්කාරයක් කරන්නට ජීවමාන සමිඳානන් වහන්සේට වන්දනා කරන්නට සූදානම් වෙන අපි උන්වහන්සේගේ බලය මෙනෙහි කරමු නමෝ 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 වන්දිමු සමින්දු ගුරු සදා දිව්‍ය සප්‍රසාදිය ජේසු ඔබේ නිවසට පැමිණෙන මේ මොහොත උන්වහන්සේව ඔබේ නිවසට කැඳවන්නට දෙයක් දිගු කර සූදානම් වන්න නමෝ 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 වදිමු සමිඳු ගුරු සදා නමෝ 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 වදිමු සමිඳු ගුරු සදා ආදර බැති පෙමා පුදා හිස නමා ආදර බැති ප්‍රේමා උදා හිස නමා නමෝ 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 වදිමු සමිඳු ගුරු සදා ජේසු දිහ බලමු ජීවමාන සමින්දානන් දෙස බලමු උන්වහන්සේ ජීවමානයි උන්වහන්සේ සර්ව බලධාරී උන්වහන්සේ මේ මොහොතේදී ඔබ සමග එකමුතු වෙන මගේ සිත කය සැමකම ඔබට අයිතිය ඔබෙන් නාදදිය ඔබටම දීම සුදුසුය නමෝ 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 වදිමු සමිඳු ගුරු සදා නමෝ 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 වදිමු සමිඳු ගුරු සදා ජේසු දිහ බලමු උන්වහන්සේ ප්‍රේමයෙන් යුක්තව ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් මේ මොහොතේදී මේ දිව්‍ය සප්සාද වහන්සේ තුල වැඩ සිටිනවා මොහොතක් උන්වහන්සේ දිහා බලමු උන්වහන්සේ තමයි ජීවමාන දෙවියන් වහන්සේගේ සර්ව බලධාරී වූ දෙවියන් වහන්සේගේ පුත්‍ර
පුත්‍රයානෝ ඔබ නිදහස් කරත් නම් ඔබ නිදහස් වෙයි කියලා ස්වාමීන් වහන්සේ කිව්වා. අපේ ජීවිත කඳුලින් තෙත්වෙලා අඳුර රට වට කරගෙන ලෝකෙම හරියට එක තැනක නැවතිලා වගේ සුසුම් හෙල හෙල ඉන්න ඔබට මට ජේසු ළඟට වෙලා ඔළුවේ අත තියලා අපි ජේසු දිහා බලාගෙන මෙනෙහි කරමු කඳුළු නතර වෙලා කඳුළු නතර වෙලා දැස් අඳුරු වෙලා ලොවම නිසාල වෙලා සිටි සුසුම් හෙලා ජේසු ළඟට වෙලා මගේ ඔළුවේ අත තියලා කීව වදන් නිසා මගේ ලොවම අලුත් වෙලා ජේසු ළඟට වෙලා මගේ ඔළුවේ අත තියලා කීව වදන් නිසා මගේ ලොවම අලුත් වෙලා. ඕ ස්වාමිනී ඔබ වහන්සේ මට ශක්තියක් වෙලා මගේ ජීවිතයට අලුත් අරුතක් දෙන්නට ඔබ වහන්සේගේ බලයක් දකින්නට ඔබ වහන්සේගේ ජීවමාන භාවය ඉදිරියේ එකමුතු වෙන අපි ඔබ වහන්සේට නමස්කාර කරන මේ ආශිර්වාදවත් මොහොතේදී ඔබ වහන්සේගේ බලය මෙනෙහි කරනවා ස්වාමිනී. සමිඳුන් විශ්වාස කරන්නෝ සියොන් කන්දමෙන් අචලය සදාකාලිකය. සමිඳුන් විශ්වාස කරන්නෝ සියොන් කන්දමෙන් අචලය සදාකාලිකය. ගීතාවලියේ 125 වගත්. ජේසුනි අපි ඔබ වහන්සේව විශ්වාස කරනවා. අපි ඔබ වහන්සේව විශ්වාස කරනවා. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් ඔබ වහන්සේ බව විශ්වාස කරනවා ස්වාමිනී. ජේසු මහා බලවත් උතුරන් වහන්සේ දේවත්වය අතහැරලා උන්වහන්සේ මිනිසෙක් වුණා. උන්වහන්සේගේ බලය, උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය, උන්වහන්සේගේ රාජකීයත්වය මේ සියල්ලම මේ දිවස ප්‍රසාදය තුල අද ඔබ ඉදිරියේ මා ඉදිරියේ සිටින මේ ජේසු තුල සිටිනවා. එදා මරි මවුන් ඒ දෙවියන් වහන්සේව විශ්වාස කළාක් මෙන් එදා ඒ දේව දූතයා මරියතුමියට කීවාක් මෙන් ඔබට මට උන්වහන්සේ කියනවා දෙවියන් වහන්සේට කරන්නට බැරි දෙයක් නැහැ කියලා. ප්‍රේමණීය සොයුර සොයුරිය කොරින්තිවරුන්ගේ දෙවනි ලිපියේ 12 වෙනි පරිච්ඡේදයේ අපි මෙනෙහි කරමු. උන්වහන්සේ පිළිතුරු දෙමින්
මාගේ බලය පරිපූර්ණ වන්නේ දුර්වලකමේදී බැවින් මාගේ වරප්‍රසාදය ඔබට සෑහේයයි වදාළසේක. මාගේ බලය පරිපූර්ණ වන්නේ දුර්වලකමේදී බැවින් මාගේ වරප්‍රසාදය ඔබට සෑහේයයි වදාළසේක. අපේ දුර්වලකම තුල, අපේ අඩුපාඩු තුල, අපේ අසරණකම තුල, අපේ කඳුල තුල, අපේ අඳුර තුල, අපේ සුසුම් ලෑම් තුල ස්වාමින් වහන්සේ බලවත් වෙනවා. ස්වාමින් වහන්සේ අපේ ජීවිතේ බලවත් වෙන්නේ අපේ අසරණකම අපි පිළිගන්නකොට, අපේ දුර්වලකම අපිට දැනෙනකොට, අපේ අඩුපාඩු අපිට පෙනෙනකොට. එබැවින් ක්‍රිස්තුස් වහන්සේගේ ශක්තිය මා කෙරෙහි පිහිටෙන පිණිස මාගේ දුර්වලකම් ගැන ඉතා සන්තෝෂයෙන් පාරට්ටු කරගනිමි. පාවුලුතුමා මේ කියන වගන්තිය ඔබේ ජීවිතයට, මගේ ජීවිතයට අයිති කරගනිමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශක්තිය මා කෙරෙහි පිහිටෙන පිණිස මාගේ දුර්වලකමේදී අපේ දුර්වලකම් ගැන මෙනෙහි කරලා, අපේ අඩුපාඩු ගැන මෙනෙහි කරලා ස්වාමින් වහන්සේ තුල සන්තෝෂ වෙන්නට උත්සාහ කරමු. මන්ද සියල්ල නික්මෙන්නේ උන්වහන්සේගෙන්මයි. සියල්ලේ අධිපතියාණන් ස්වාමින් වහන්සේමයි. පාවුලතුමා තවදුරටත් කියනවා, එහෙයින් ක්‍රිස්තුස් වහන්සේ උදෙසා පැමිණෙන දුර්වලකම්ද, අන්තරාද, අගහිගකම්ද, පීඩාද, විපත්තිද මම සතුටින් පිළිගනිමි. ප්‍රේමණීය සහෝදරයනි, අද මුළු රටම අඳුරට ගිහිලා තියෙන වෙලාවක, ප්‍රශ්න පිට, කරදර පැමිණෙන වෙලාවක, අසනීප වලින් පෙළෙන අපිට රෝහලකටවත් යන්න බයෙන් ගැහෙන වෙලාවක සුදු වචනය ඔබට මට ශක්තියක් දෙනවා. මේ දිව්‍ය සප්‍රසාද ජේසු දිහා බලාගෙන අපි මෙනෙහි කරමු මේ දේව වචන. එහෙයින් ක්‍රිස්තුස් වහන්සේ උදෙසා පැමිණෙන දුර්වලකම්ද, අන්තරාද, අගහිඟකම්ද, පීඩාද, විපත්තිද මම සතුටින් පිළිගනිමි. කුමක් නිසාද යත් දුර්වලව සිටියදීම මම ශක්තිවන්ත වෙමි. ශක්ති සම්පන්නව සිටිමි. මන්ද ප්‍රේමණීය සොයරසුරිනි, පියතුමා අපේ එක්ක බෙදාගත්තා වගේ දෙවියන් වහන්සේට සියල්ල කරන්න පුළුවන්. උන්වහන්සේට කාලය ප්‍රශ්නයක් නෙමෙයි, වයස ප්‍රශ්නයක් නෙමෙයි. පිලිප්පියරුන්ගේ ලිපිය 4 වෙනි පරිච්ඡේදයේ කියනවා, මා බලවත් කරන තැනන් වහන්සේ තුල මට සියල්ල කළ හැකිය කියලා. ඒ නිසා අද අපි ජේසු ළඟට ගේමු. ජේසු ළඟට ගේමු අපේ ප්‍රශ්න, කරදර. මේ සුදු දෙවියන් වහන්සේ ඉදිරියට ගෙනෙමු අපේ අඩුපාඩුකම්. අපි ජේසු ළඟට ගේමු. අපේ මුළු පවුලම කියමින් කළ නොහැකි කිසිවක් නැති දෙවියන් වහන්සේට කියලා. ඔබේ දුක, ඔබේ වේදනාව, ඔබේ ප්‍රශ්නෙට පිළිතුර උන්වහන්සේමයි. උන්වහන්සේව විශ්වාස කරමු අපි. කළ නොහැකි කිසිවක් නැති දෙවියන් වහන්සේට, කළ නොහැකි කිසිවක්
ජේසුනේ ඔව් ජේසුනේ මගේ ගින්දර මං ඔබ වහන්සේ ඉදිරියට ගේනවා ජේසුනේ හදවත බර වෙලා ඒත් මං විශ්වාස කරනවා දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය අපි ආයි කියමු සියල්ල කළ හැකිය දෙවියන් වහන්සේට ජේසුට කියන්න ජේසුට කියන්න ඔබේ අසරණකම තුල ඔබේ අඩුපාඩුව තුල ඔබේ තනිකම තුල කියන්න ජේසුට සමිඳුන් විශ්වාස කරන්නෝ සියොන් කන්දමෙන් අචලය සදාකාලිකය ජේසු දිහා බලන්න ඔව් ජේසුනි ඔබ වහන්සේ දිහා අපි විශ්වාසයෙන් බලාගෙන ඉන්නවා මිනිස් මනසකින් බැලුවද නොහැකිය දෙවිඳුන් මත යපුණොත් කිය හැකිය මිනිස් මනසකින් බැලුවද නොහැකිය හිතා ගන්න බැරි ප්‍රශ්නවලට පරිමා පහතුන් ඔබ වහන්සේම විතරයි උත්තරය දෙව් පොත කුස පිළිසිඳුනේ විසයි දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය සියල්ල කළ හැකිය අපි ජේසුට කියමු මාගේ බලය පරිපූර්ණ වන්නේ දුර්වලකමේදී බැවින් මාගේ වරප්‍රසාදය ඔබට සෑහේයයි ඔබ වහන්සේ ප්‍රකාශ කළා ස්වාමිනී එනිසා අද අපේ තියෙන මේ ප්‍රශ්න අපේ මේ තියෙන අඩුපාඩු අපේ පවුල තුල තියෙන විරසකකම් තේරුම් නොගැනීම් සැමියා බිරිඳව තේරුම් ගන්න නැති අවස්ථාවල් බිරිඳ සැමියාව තේරුම් ගන්න නැති අවස්ථාවල් විරසක වෙලා ඉන්න දරුවන් මේ හැම දෙයක්ම අපි ජේසු ළඟට ගේමු ගෙනෙල්ලා එදා ඒ වචනේ දාසිය වන්නට බහදී යාග වුණා පුතු සමගින් මරිමව කියන ඒ වගන්තියත් එක්ක ලෝකෙම කඩා වැටෙයි කියලා හිතන මොහොතක එතුමියට පුළුවන් වුණා ඔබ වහන්සේගේ වචනය කෙරෙහි විශ්වාස කරන්න ස්වාමීනි අද අපිට ශක්තිය දෙන්න අපේ පවුල තුල අපේ අඩුපාඩු තුල අපේ රැකියාව තුල අපේ ව්‍යාපාරය තුල අපේ මිනිස් සමදකා තුල අපේ අසනීප තුල මේ සෑම තැනකම අසරවලා ඉන්න අපිට ලෝකය කඩා වැටලා තියෙන මොහොතක මරි මව්මෙන් ජේසුනේ ඔබ දෙස බලන්නට වචනේ දාසිය වන්නට බාදී යාගමුණා පුතු සමගින් මරිමව වචනේ දාසිය වන්නට බාදී යාග වුණා පුතු සමගින් මරිමව ගැලවීමේ දෙව් සැලසුම කුරුසිය මහත් සතුටකින් පිළිගත්තාය දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය සියල්ල කළ හැකිය කළ නොහැකි කිසිවක් නැත
ජේසුනේ වහන්සේට වහන්සේ ශුද්ධාත්මයන්ගෙන් අපේ පවුල පුරවලා එදා මරි මව්ව දේව මාතාවන්ව ශුද්ධාත්මයන්ගේ අනුහසෙන් පෙරවුවා වගේ අපිව වහන්සේ වෙනස් කරනවා. කවුරුද අයියෝ ජේසුනේ ගත්තී රහස කවුරුදෝ දෙන ගත්තී රහස දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය සියල්ල කළ හැකිය ජේසු දිහා බලාගෙන කියන්න ජේසුනේ ඔබ වහන්සේට සියල්ල කරන්න පුළුවන්. ඔබ වහන්සේට සියල්ල කරන්න පුළුවන්. ඔබ වහන්සේට සියල්ල කරන්න පුළුවන්. දෙවියන් වහන්සේ ඔබ වහන්සේට සියල්ල කරන්නට පුළුවන්. ඔබ වහන්සේට සියල්ල කරන්න පුළුවන්. ස්වාමිනී ඔබ වහන්සේට සියල්ල කරන්න පුළුවන්. ඔව් ස්වාමිනී ඔබ වහන්සේට සියල්ල කරන්න පුළුවන්. අපේ මේ අන්ධකාරයේ බැනි කඩලා බිඳලා දාන්න පුළුවන්. අපිව කඩලා පොඩි කරලා අලුත් කරන්න පුළුවන්. අලුත් ජීවිතයක් අපිට දෙන්න පුළුවන්. අපේ සියල්ල ඔබ වහන්සේට අලුත් කරන්න පුළුවන් ස්වාමිනේ. ඔබ වහන්සේට පුළුවන් ස්වාමිනේ අපිව වෙනස් කරන්න. අපේ ජීවිත පුරවන්න ආලෝකයෙන්. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට සදා කාලයටම මහිමය වේවා ස්වාමිනී. ඔව් ජේසුනේ විශ්වාස කරන්න මේ ගීතිකාවත් එක්ක විශ්වාස කරන්න ස්වාමින් වහන්සේට සියල්ල කරන්න පුළුවන්. කිසිම පිළිතුරක් නැහැ කියලා හිතෙන කිසිම විසඳුමක් නැහැ කියලා හිතෙන ඒ ප්‍රශ්නවලට කිසිම උත්තරයක් නැහැ කියලා හිතෙන ඒ ප්‍රශ්නවලට ස්වාමීන් වහන්සේට පුළුවන් පිළිතුරු දෙන්න. මන්ද අපේ දෙවියන් වහන්සේගේ දරුවෝවම අපි වහලුන් නොව උන්වහන්සේගේ ප්‍රේමයට හසු වෙච්ච උන්වහන්සේගේ මහා බලයට යට වෙච්ච උන්වහන්සේගේ ඒ ආදරයට යට වෙච්ච උන්වහන්සේගේ අනුහසට යට වෙච්ච උන්වහන්සේගේම තෝරාගත් දරු පරපුරක් වන්ම සුදු වචනය ඔබට මට පොරොන්දු වෙනවා. ස්වාමින් වහන්සේට සම්බන්ධ වුණාම අපේ අලුත් මැවිල්ලක් බවට පත් වෙනවා කියලා. ජේසුස් දිහා බලන්න. ජීවමානව උන්වහන්සේ ඔබේ නිවසට එන මේ මොහොතේ ජේසුස් දිහා බලන්න. විශ්වාසයෙන් දකින්න ශුද්ධාත්මයන්ගෙන් ඔබේ නිවස පිරෙනවා කියලා. අන්තරතුරු වෙලා ගිහිල්ලා අන්ධකාරය දුරු වෙලා ගිහිල්ලා පාපය දුරු වෙලා ගිහිල්ලා අශිෂ්ටකම දුරු වෙලා ගිහිල්ලා අවිනීතකම දුරු වෙලා ගිහිල්ලා අපි අලුත් මිනිසුන් බවට පත් වෙනවා කියලා. ජේසුස් දිහා බලාගෙන අපේ සිතවිලි උන්වහන්සේට ප්‍රශංසාවක් ගෙන දේවා.
අපේ වචන උන්වහන්සේට මහිමය ගෙන දේවා. අපි දෙනෙතින් දකින දේ දෙවියන් වහන්සේ ප්‍රියමනාප දේම වේවා. එනිසා අද ඒ දෙවියන් වහන්සේගේ බලය අපේ පවුල තුල මාංශගත වෙනවා. දකින්න ජේසුව. දැකලා ජේසු දිහා බලලා උන්වහන්සේගේ ප්‍රේමයට අපි යට වෙමු. ජේසු අපිට ආදරේ. ජේසු අපිට ආදරේ. සුදු වචනය තුල ඒ හැම පොරොන්දුවක්ම අපේ පවුලට අපි ඉල්ලගමු. උන්වහන්සේ කීවා මාවේ ජීවනය දෙන්නයි එය සපුරාම දෙන්නයි කියලා. ඒ පොරොන්දුව අයිති කරගෙන දෙවියන් වහන්සේට කළ නොහැකි කිසිවක් නැති කියලා අපි විශ්වාස කරමු. දෙනෙත් පියාගෙන ඔබේ ගෙදර කඳුල නතර වෙලා අඳුර දුරු වෙලා ලොව නිසල වෙලා තියෙන මොහොතේ ජේසු මගේ ළඟට වෙලා ඔළුවේ අත තියලා ඒ කිව්ව වදන් නිසා අද ජේසුනේ මගේ ලෝකයම අලුත් වෙනවා. ප්‍රියදර සහෝදර සහෝදරියනි, ඔබ මා එක්සිත් වී සිටින්නේ ජීවමාන වූ ස්වාමින් වහන්සේ ඉදිරියේ. විද්‍යාවට කරන්න බැරි දෙය ස්වාමින් වහන්සේට කරන්නට පුළුවන්. වෛද්‍ය විද්‍යාව තුල කරන්නට බැරි දෙය ස්වාමින් වහන්සේට කරන්නට පුළුවන්. මනුෂ්‍ය මනසට ගෝචර නොවන දෙය ස්වාමින් වහන්සේට කරන්නට පුළුවන්. මේ ලෝකයේ න්‍යායන් වලට හසු නොවන දෙය ස්වාමින් වහන්සේට සිදු කරන්නට පුළුවන්.
මෙලෝකය මැව්වේ උන්වහන්සේයි. මෙලෝකයට බලය දුන්නේ ස්වාමින් වහන්සේයි. මෙලෝකයේ බලගතු ලෙස මෙහෙයවන්නේ ස්වාමින් වහන්සේ. එනිසා මේ මොහොතේ ස්වාමින් වහන්සේගේ බලගත වූ ආශිර්වාදය අපි ලබන්නට මත්තෙන් අපේ හිතේ තියෙන හැමදේම උන්වහන්සේගේ පාමුල තබමු. What is not possible is possible with the power of God. ස්වාමීන් වහන්සේගේ බලය තුල හැම දෙයක්ම වෙනස් කරන්නට පුළුවන්. හැබැයි අපි වෙනස් වෙන්නට ඕන. දෙව් මාතාවන් තමන්ගේ සැලැස්ම වෙනස් කළා, බාර වුණා. ඒ වගේ අපි අපේ සැලසුම් වෙනස් කරනවා නම් උන්වහන්සේට අවනත වෙනවා නම් අපගේ හදවත උන්වහන්සේට දීලා මනසින් එකඟ වෙනවා නම් උන්වහන්සේ මහා බලගත් ලෙස උන්වහන්සේගේ බලය අප තුළින් ප්‍රකාශ කරන්නට සූදානම්. ඒක තමයි රහස. අද සමහර අය අහනවා කොහොමද මේ අය මේ විදියට දේවල් කරන්නේ? කොහොමද මේ පුද්ගලයා මෙච්චර නිර්මාණශීලී වෙන්නේ? කොහොමද මේ පුද්ගලයා මේ තරම් පුදුම දේවල් කරන්නේ? කොහොමද මේ පියතුමා මේ අසරණ අයට සරණේ වෙන්නේ, සුවය දෙන්නේ, ශක්තිය දෙන්නේ, දුෂ්ටාත්ම දුරු කරන්නේ? ඔබ එහෙම අහනවා. ඔබ සාන්තුවරින්ගේ ජීවිත දිහා බලලා සමහර වෙලාවට ඒ ප්‍රශ්නය අහලා ඇති. ඒ ස්වාමීන් වහන්සේගේ සැලැස්මට එකඟ වෙච්ච අයයි. ඒ ස්වාමීන් වහන්සේගේ බලයට නතු වෙච්ච අයයි. ආත්මයන් වහන්සේට වසා ගන්නට ඉඩ දුන්නු අයයි. ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමට ආවනත වෙච්ච අයයි. ඇතුල් වෙච්ච අයයි. ඔබටත් මටත් ඒ දේ කරන්න පුළුවන්. එනිසාද දවසේ අපිත් ඒ උන්වහන්සේගේ මඟ පෙන්වීමට ඇතුල් වෙමු. අපගේ හදවතින් විශ්වාස කරලා මනසින් එකඟ වෙමු. අපගේ සැලසුම් දෙව්මෑණියන් සැලස්ම දෙවිපියාණන් වහන්සේගේ කැමැත්තට බාර කළා වගේ, වෙනස් කරගත්තා වගේ අපේ සැලසුම් වෙනස් කරමු. උන්වහන්සේ ප්‍රකාශ වෙන තැන, උන්වහන්සේ කතා කරන තැන අපි අපේ එකඟතාවය පළ කරලා උන්වහන්සේට අවනත වෙමු. එහෙම වෙන තැන ස්වාමීන් වහන්සේ මහා බලගත් ලෙස ප්‍රකාශ වෙනවා. සුළු මොහොතක් දැන් අපේ නිහඬව අපගේ ඒ සියලුම පොරොන්දු උන්වහන්සේට දෙමින් උන්වහන්සේගේ ආශිර්වාදය ලබන්නට සූදානම් වෙමු.
උන්වහන්සේ ස්වර්ගෙන් පූපයෝන්ට දෙවා වදාළ සේක. යාඥා කරම්හ. ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනිය ඔබ වහන්සේගේ දුක ප්‍රාප්තිය හා මරණය සිහිවීම ලෙස මේ පුදුමාකාර ප්‍රසාද නිධානය අපට දානය කළ සේක් වේද. ඔබ වහන්සේගේ ගැලවීමේ පලාප සිතට නිදන ආකාරයෙන් ඔබ වහන්සේගේ ශ්‍රී ශරීරයට හා ශ්‍රී රුධිරයට නිසි ගෞරවෙන් වන්දනාචාර කිරීමටද ඔබ වහන්සේගේ රාජ්‍යයේ සාමය අත්දැකීමටද අපට වරම් දුන මැනව. ඔබ වහන්සේ සදහටම වැජබෙන සේක, රජකම් කරන සේක. दिव्य सत्प्रसादे देवियनी අපි ඔබ වහන්සේට වන්දනා කරමු. ජේසුනි දේව පුත්‍රයාණෙනි අපි ඔබ වහන්සේට නමස්කාර කරමු. ජේසු මගේ රජදානු ජේසු මගේ දිවිදානු
එතුමා මගේ එකම රජානෝ ජේසු මගේ රජිනානෝ ජේසු මගේ දෙවිදානෝ එතුමා මගේ එකම රජානෝ ජේසු මගේ රජිනානෝ ජේසු මගේ දෙවිදානෝ එතුමා මගේ එකම රජානෝ ජේසු මගේ රජිනානෝ ජේසු මගේ දෙවිදානෝ එතුමා මගේ එකම රජානෝ මිනිසා පවගත් එතුමා මගේ එකම ස්වාමියානෝ මා වෙනුවෙන් දුක් විඳා මා වෙනුවෙන් දිවි දුන්න මගේ එකම ස්වාමියානෝ මා පාපෙන් ගලවන්නට මිනිසා පවගත් එතුමා මගේ එකම ස්වාමියානෝ මා වෙනුවෙන් දුක් විඳා මා වෙනුවෙන් දිවි දුන්න මගේ එකම ස්වාමියානෝ ජේසු මගේ රජිනානෝ ජේසු මගේ දිවිදානෝ එතුමා මගේ එකම රජානෝ ජේසු මගේ රජිනානෝ ජේසු මගේ දිවිදානෝ එතුමා මගේ එකම රජානෝ යන මග මා සමගින් නිරතුරුවම සිටින එතුමා මගේ එකම ස්වාමියානෝ උදේ සිටන් රැ වෙනතුරු රැහි සිටන් එළි වෙනතුරු මගේ එකම ස්වාමියානෝ යන මග මා සමගින් නිරතුරුවම සිටින එතුමා මගේ එකම ස්වාමියානෝ උදේ සිටන් රැ වෙනතුරු රැහි සිටන් එළි වෙනතුරු මගේ එකම ස්වාමියානෝ ජේසු මගේ රජිනානෝ ජේසු මගේ දෙවිදානෝ එතුමා මගේ එකම රජානෝ ජේසු මගේ රජිනානෝ ජේසු මගේ දෙවිදානෝ එතුමා මගේ එකම රජානෝ එතුමා මගේ එකම රජානෝ එතුමා මගේ එකම රජානෝ එතුමා මගේ එකම රජානෝ සාන්ත කුරුසේ අඩයාලමින් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්පීතු සාන්තුගේ නාමෙන් ආමෙන් ජේසු ජේසු පිහිටයි